අද අපි Python වැඩසටහන යටතේ අපි සාකච්ඡා කරනු ලබන්නේ දැන් මේ වෙනකොට අපි දත්ත වර්ග කීපයක් ගැන පිළිබඳව ගැටලු සකස් කරලා බැලුවා. දැන් අපි ඊළඟට බලමු දත්ත වර්ගය list type එක. දැන් උතනින් තියෙනවා list type එක, tuple type එක සහ dictionary. ඔය වර්ග තුනම ආරාවක ඒ කියන්නේ දත්ත සමූහයක් අන්තර්ගත කරන්න පුළුවන් විචල්්‍ය වර්ග. දත්ත වර්ග. එතකොට මේ අපි ඒකෙන් පළවෙනි එක විදිහට සලකන්නේ ලයිස්තු ක්‍රමය. list data type එක. එතකොට මේ list data type එකේ තියෙන පහසුකම් මොනවද? ඒකේ යම් යම් ක්‍රියාවන් හසුරවන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි මෙතනින් අපි අධ්‍යයන කටයුතු ඉදිරියට කරගෙන යනවා. list එකක් කියන්නේ දත්ත වර්ගයට කියන එහෙම නැත්නම් list type එකක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. එතකොට මේ විචල්්‍ය හැම වෙලාවෙදිම මේ list කියලා මම මෙතන දාලා තිබ්බට list කියලා හඳුන්වන්න අවශ්‍යතාවයක් නැහැ. එතන x වෙන්න පුළුවන්, y වෙන්න පුළුවන්, ඔයාට ඕන කරන විචල්්‍යයක් වෙන්න පුළුවන්. නමුත් ලයිස්තුවක් බව අඟවන්නේ අපි ගොඩක් වෙලාවට ඒ දත්ත සමූහය අන්තර්ගත කරලා තියෙන කොටු වරහණක් තුල නම්. ඒතර කොටු වරහණක් තුල අන්තර්ගත කරලා තියෙන දත්ත ගොඩක් වෙලාවට වැටෙන්නේ list type එකට. නැත්තම් මෙතන හැම වෙලාවෙදිම list සමානයි කියලා යෙදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. Tamanට කැමති විචල්්‍යයක් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. නමුත් කොටු වරහණ පාවිච්චි වෙලා තියෙනවා නම් ඒක ලයිස්තු දත්ත වර්ගයට අයත් වන්නේ. එතකොට ලයිස්තු දත්ත වර්ගයට අයත් වෙනකොට ඒ ලයිස්තු තුල දත්ත යොදනකොට අපි ලිඛිත දත්ත තියෙන්න පුළුවන්. ඒ වගේම සංඛ්‍යාත්මක දත්ත තියෙන්න පුළුවන්. එතකොට දැන් ලිඛිත දත්ත නම් මීට පෙරත් අපි සඳහන් කරා අන්තර්ගත කරනකොට ඩබල් කොටේෂන්ස් භාවිතා කරන්න ඕනේ. ඒ වගේම සංඛ්‍යාත්මක දත්ත ලිඛිත ක්‍රමයට යොදනවා නම් ඩබල් කොටේෂන් තියෙන්න ඕනේ. නමුත් ඒකේ සංඛ්‍යාත්මක අගය කිසියම් හෝ ගණිත ක්‍රියාවලියකට යොදා ගන්න ඕන නම් අපිට ඩබල් කොටේෂන්ස් යෙදීම අවශ්‍ය වන්නේ නැහැ. එතකොට ඒක සංඛ්‍යාත්මක දත්තයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ලිඛිත තොරතුරු වලදී පමණයි අපිට ඒක ඕනේ. එතකොට මම දාලා තිබ්බේ එහෙම දැම්මොත් ඒ සංඛ්‍යාත්මක තොරතුර ගණනය කිරීමකට ලක් වෙන්නේ නැහැ. 74 77 කියන එක සිම්බල් එකක් විදිහට එහෙම නැත්නම් කිසියම් හෝ ලිඛිත තොරතුරක් විදිහට ඉදිරියට භාවිතා වෙනවයි කියන අදහසයි. right. එහෙනම් list කියන දත්ත වර්ගය යටතේ මාතෘකාව දාන්න. right. list දත්ත ස්වරූපය යටතේ මම කියන එක ලියා ගන්න. list දත්ත ස්වරූපය යටතේ දත්ත සමූහයක් එක් විචල්්‍යයක් වෙනුවෙන් හඳුන්වා දීම කළ හැකිය. එසේත් නැතිනම් දත්ත ආරා ක්‍රමයකි. data array එකක්. ලයිස්තු දත්ත ස්වරූපයේදී කොටු වරහණක් තුල අන්තර්ගත කරනු ලබන කොටු වරහණක් තුල අන්තර්ගත කරනු ලබන අවයව සියල්ල ආරාවක දත්ත ලෙස හැඳින්වේ. මෙහිදී ලිඛිතමය තොරතුරක් දැක්වීමකදී දිත්ත කමා භාවිතා වන අතර ඩබල් කොටේෂන් සංඛ්‍යාත්මක වටිනාකම් සඳහා එය අවශ්‍ය නොවේ.
ආරාවක අවයවයන් වෙන්ව හඳුනා ගැනීමට කමාව භාවිතා කෙරේ. මේ අනුව ආරාවක පළමු අවයවය බිඳුවෙන් පටන්ගෙන ඉදිරියට ක්‍රියාත්මක වේ. ඉදිරියට ක්‍රියාත්මක වේ. එක්සාම්පල් මෙතන ලිස්ට් කියලා දාන්න ඕනේ. ඔයාලට කැමති විචල්යක් පාවිච්චි කරන්න. මේක ලයිස්තු නිසා මම ලිස්ට් කියන එක පාවිච්චි කරේ. රයිට්. කැමති විචල්යක් දාන්න x සමානයි කොටු වරහන ඇතුලේ දත්ත සමූහයක් දාන්න ලිඛිත තොරතුරන් ඩබල් කොටේෂන් දාන්න. හරි. හරි. රයිට්. යටින් ලියන්න ඊට පස්සේ ඔව් ලයිස්තු දත්ත ක්‍රමය යටතේ ඇති ආරාවක තවත් සුවිශේෂී කාරණය වන්නේ එම ආරාව නිර්මාණය කිරීමෙන් පසුව අලුත් දත්ත ආරාවට හඳුන්වා දීමට ඇති හැකියාවයි. හඳුන්වා දීමට ඇති හැකියාවයි. ඔව් ඒ කියන්නේ දැන් අපි ලයිස්තුව එහෙම නැත්නම් අපි ලයිස්තුව කියන කතාව ලිස්ට්නේ මේ ආරාව හැදුවට පස්සේ සමහර ආරාවන් වලදී data නැවත වෙනස් කරන්න බෑ. නමුත් දැන් ලයිස්තු කියන දත්ත ක්‍රමයට තියෙන ආරාවක තියෙන සුවිශේෂී දේ තමයි ඒ ආරාව නිර්මාණය කරාට පස්සේ වැඩසටහන ක්‍රියාත්මක වෙන වෙලාව තුල අපිට අවශ්‍ය පරිදි ඒ ආරාවට අලුතෙන් තොරතුරු ඇතුල් කිරීමේ හැකියාව පවතිනවා. පැහැදිලිද කියන දේ? හරි. රයිට්. අපි ඊළඟට බලමු ක්‍රියාකාරකම් කීපයක් කරන්න ලයිස්තු උපයෝගී කරගෙන. දැන් මෙතන නිරූපණය කරලා තියෙනවා ඉන්ඩෙක්ස් නම්බර් එක. අවයවය. තොර ලයිස්තුවකට දත්ත ඇතුල් කරාට පස්සේ ඒ අවයවයන් ආරම්භ වන්නේ මම දැන් උතන සඳහන් කරා ඉන්ඩෙක්ස් 0, ඉන්ඩෙක්ස් 1, ඉන්ඩෙක්ස් 2, ඉන්ඩෙක්ස් 3 යන ආදී විදිහට. හරිද? පැහැදිලිද? right. ඒ වගේම දැන් මීට කලින් දවසෙත් අපි පුරුදු පුහුණු වුණා ඒ ආරාවක අඩංගු වන දත්ත කියවන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒ දාලා තියෙන දත්ත අපි මුද්‍රණය කරන්නේ කොහොමද? යම් අනුපිළිවෙලක් තිබෙනවද? ඒ කොතරින් හරි පටන් අරගෙන යම් සීමාවක් දක්වා කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව. එතකොට ඒක කලින් කරපු උදාහරණේ සමානම තමයි. නමුත් ඒක ලයිස්තුවේ යටතේ ක්‍රියාන්විත වෙන්නේ. හරි. තමන්ට කැමති විචල්යක් පාවිච්චි කරන්න මෙතන x හරි b හරි x b a හරි මොකක් හරි පාවිච්චි කරන්න. රයිට්. දත්ත කීපයක් සමූහයක් ඇතුල් කරන්න. හරි. අපි යමු කෝඩින් වින්ඩෝ එකට. මම ගන්නවා කැපිටල් A සමාන කරනවා ඇරේ එකක් පටන් ගන්නවා. ඒක කොටු වරහන ඇතුළේ. එතකොට සමහර දත්ත මේකේ තියෙන විදිහට අපි දැම්මොත් ICT හරි
සංඛ්‍යාත්මක අගයක් මොකක් හරි 2.5යි 6යි කමා තා මොකක් හරි එකක් අපි පාවිච්චි කරමු. මේකේ තියෙන මොකද දාලා නමක් නාමික එකක් රයිට්. ඒකම වෙන්න ඕනේ නැහැ. Tamanට ඕන කරන ඒවා දාන්න. හරි. දැන් අපි ඒක හසුරවන හැටි බලමු. දැන් ඒකේ ආරාව එතකොට පළවෙනි අවයවය කියන්නේ කොහොමද? ICT කියලා පළවෙනි අවයවය කියවන්නේ කොහොමද? දැන් මේකෙදි අපි පාවිච්චි කරන ලිස්ට් කියන එක. එතකොට මීට කලින් පුහුණු වුණානේ. Tamanට ඕන කරන විචල්‍ය එතනදී පාවිච්චි කරලා කොටු වරහන තුල ඒ අදාළ කියවීම අපි ගමු. right. print වරහන් ඇතුලේ ඔබ පාවිච්චි කරේ capital A නම් capital A ඒකේ කුමන ආරාවද අපිට කියවන්න ඕනේ. බිඳුවෙනි ආරාව කියවන්න ඕනේ. හරි. එහෙමනම් බිඳුවෙනි ආරාව කියන්නේ ICT. පැහැදිලිද? හරි. හරි. ඊළඟට බලමු අපි යම් සීමාවක් දක්වා දත්ත කියවන්න. අපි තුන් දැන් බිඳුවෙනි දත්තේ ඉඳලා බිඳුව 1 2 2 දක්වා කියන්න. එතකොට කියවන්නේ හැම වෙලාවෙදීම මම ඊ දත් මතක් කරා බිඳුවයි 1යි පමණයි හැම වෙලාවෙදීම අවසාන දත්තෙට කලින් එකකින් නතර කරනවා. right print වරහන් ඇතුලේ variable එක A වල කියවන්න ඕනේ බිඳුවේ සිට 2 දක්වා. right එතකොට දැන් මේක index 0 index 1 index 2 නමුත් 2 කියලා දුන්නා 2ට පෙර එක තමයි නතර කරන්නේ. හරි. right දැන් අපි ගත්තොත් පළමු ඉන්ඩෙක්ස් එකේ සිට ඉදිරියට කියවන්න නම් right print වරහන් ඇතුලේ විචල්ලයක් දෙවැනි එකේ ඉඳලා ඉදිරියට සියලු දත්ත. එතකොට දෙවෙනි එකේ දත්තේ ඉඳලා ඉදිරියට. එතකොට දෙවෙනි එක කියවුවා, තුන්වෙනි එක කියවුවා. හරි. සියලුම දත්ත කියවන්න ඕන නම් මම කිව්වා print වරහන් ඇතුලේ කොටු වරහන් ඇතුලේ හරි පැහැදිලිද? හරි. එහෙනම් අපි ඒකේ නෝට් එකේ කොටස ලියාගමු. හරි. ටික ලියාගන්න. එකේ ක්‍රියාවන් ටික කරලා බලන්න ලැබෙන ප්‍රතිඵල පිළිබඳව. තමන්ට කැමති වේරියබල් එකක් එතන පාවිච්චි කරනවා. මේ පාවිච්චි කරන වේරියබල් එක තමයි මෙතන දාන්නේ. ඒක මම දැන් ලයිස්තුවක් කරන නිසා ලයිස්තු කියන එක වචනේම පාවිච්චි කරා. නමුත් කැමති එකක් දාන්න පුළුවන්. ලයිස්තුවක්ද නැද්ද කියන එක තීරණය කරන්න අපි කොටු වරහන තුල. හරි. අපි ඊළඟ ක්‍රියාවලියට යම් බලන්න. right. ඊළඟ අංකයට දාගන්න. දැන් අපිට පුළුවන් ලයිස්තු කීපයක තියෙන තොරතුරු එකතු කරන්න. තනි ලයිස්තුවකට ගන්න ලයිස්තු 2ක් හෝ 3ක් හෝ 4ක හෝ 5ක හෝ තියෙන තොරතුරු ඒක රාශී කිරීමක් කරන්න පුළුවන්. ගැද කිරීමක් කරන්න පුළුවන්. එකතු කරනවා කියන අදහස් කරේ 10ට එකක් එකතු කරන්න 20ට දෙකක් එකතු කරන්න කියන එක නෙමෙයි. 10 20 30 කියන්නේ එක ලයිස්තුවක්. 1 2 3 කියන්නේ තව ලයිස්තුවක්. එතකොට මේ ලයිස්තුව තනි ලයිස්තුවක් බවට පත් කරාට පස්සේ වෙන දේ තමයි 1 2 3 10 20 30 කියන අංග සියල්ලක්ම අවයව 6ක්ම අන්තර්ගත වෙනවා. හරි. right අපි ඒක බලමු කරන්න. right මාතෘකාව නෙවෙයි ඊළඟට දාන්න. adding to list
ඒක ඇතුළේ ලියන්න. ඔව්. මේ අනුව ලයිස්තු කිහිපයක අන්තර්ගත දත්ත තනි ලයිස්තුවකට එකතු කළ හැකිය. එසේ එකතු කිරීමෙන් පසු ලයිස්තු සඳහා මීට පෙර ඉගෙනගත් ක්‍රියාවලි භාවිතා කළ හැකිය. ඒ කියන්නේ අදහස් කරේ දැන් අපි මෙතනදී අපි ඉගෙන ගත්තනේ ක්‍රියාවන් කීපයක් ඒ ලයිස්තුවේ තියෙන දත්ත පෙන් කරන්න, සීමාව පෙන්වන්න, සීමාවෙන් ඔබට පෙන් කරගන්න, සීමාවට පෙර පෙන් කරන්න කියලා. එතකොට දැන් අතනදී අපි උදාහරණයට අරන් තියෙන්නේ total කියන ලයිස්තුවනේ. එහෙනම් අවසාන ලයිස්තුව වෙන්නේ total. එහෙනම් මෙතනදී අර අපි කලින් ඉගෙන ගත්ත විධානෙ total එකට පාවිච්චි කරන්න පුළුවන් මේ ක්‍රියාන්විත විධාන. හරි. right අපි බලමු කෝඩින් වින්ඩෝ එකට ගිහිල්ලා. right මම L1 කියලා එකක් ගන්නවා කැපිටල් දාන්නම්. L1 නිකන් දාගන්න. තමන්ට ඕන එකක් දාගන්න නැත්නම් X හරි Y හරි දාගන්න ප්‍රශ්නකුත් නැහැ. හරි. සිම්පල් දාගමු. සමානයි. කොටු වරහන ඇතුලේ මම අගයන් කීපයක් දානවා අර දාලා තියෙන විදිහට 20 30. හරි. right. Y එක යටතේ මම ගන්නවා තව ලයිස්තුවක්. 1,2,3. තව නම් Z කියලා තව ලයිස්තුවක් ගන්න. right. අපි ගමු Z කියලා ලයිස්තුව සමාන කරනවා X දාන Y ට. print එක යටතේ දැන් අපිට ඒ ක්‍රියාන්විතයන් කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා බලමු Z ලයිස්තුවට අදාළ දේවල් අවයව මොනවද කියන එක. හරි. එතකොට පේනවනේ දැන් ලයිස්තු දෙක එකතු වෙලායි කියන එක. දැන් ලයිස්තු දෙක එකතු වුණාට පස්සේ දැන් මේ ලයිස්තුව පවතින්නේ Z කියන ලයිස්තුවට. එතකොට ඒකේ ආරාව ඉන්ඩෙක්ස් එක වෙන්නේ 1 බිංදුව 1 2 3 4 5. අපි ඕනනම් දැන් බලමු බිංදුවේ අවයවයේ සිට 1 බිංදුව 1 2 3 දක්වා print කරන්න. නැත්නම් 4 දක්වා print කරන්න. right. print වරහන් ඇතුලේ Z කොටු වරහන් ඇතුලේ අපි බලමු බිංදුවේ සිට 4 දක්වා. right. එතකොට බලන්න බිංදුවේ සිට 4 දක්වා කිව්වම 4ට කලින් දත්තෙන් නතර කරනවා. බිංදුව 1 2 3 3 කියන්නේ මෙතනට. එතකොට එකකින් අදහස් කරන්නේ 10යි 20යි 30යි එක විතරයි පෙන්වන්නේ. හරි. ඒ කියන්නේ කලින් ගත්ත විධාන ක්‍රියාවන් ඉගෙන ගත්ත පෙර අවස්ථාවන් ටික පුහුණු වෙන්න පුළුවන් නැවත Z වගුව ගැන හිතලා. හරි. එහෙමනම් අපි උදාහරණයක් දාගමු. right. L1 සමානයි කීපයක් දාගන්න. L2 එක සමානයි තව අංක ටික. දැන් මේක නම් values විදිහට තියෙන්නේ. Tamanට ඕන නම් ලිඛිත තොරතුරු මොන හරි දානවා නම් double quotation එකේ නාමික ලයිස්තුවකුයි අංක ලයිස්තුවකුයි එකට පාවිච්චි කරන්නත් පුළුවන්. right. print total. ලයිස්තු දෙක එකතු වෙච්ච බව ඔබට බලා ගන්න පුළුවන්. උත්තරත් ලියලා තියන්න එතනදී. හරි. හරි. අපි තව ක්‍රියාවලියකට යමු. multiply list data. ඒ කියන්නේ ලයිස්තුවක තියෙන දත්ත අපිට ගුණනය කරන්න පුළුවන්ද? ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය ගණිතයේදී ගුණ කිරීම වගේම ගුණනය කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මේක දෙපාරක්, තුන් පාරක්, හතර පාරක්. හරි. දැන් අපිට ඕන නම් දැන් කරලා තියෙන උදාහරණෙම පාවිච්චි කරන්නත් පුළුවන්. අපි ඉස්සෙල්ලා ඕන කරලා බලලා ඇවිල්ලා ලියමු. right. print ri.
ලයිස්තුව මොකක්ද ඉසෙට් ලයිස්තුව වැඩි කරන්න ඕනේ කියෙන්ද අපි ගමු දෙකෙන් right තේරුම් ගත්තද හරි හරි multiply list data right ඒක යටතේ ලියන්න වගුවක අන්තර්ගත වන ලයිස්තුවක අන්තර්ගත වන දත්ත ස්වභාවයන් නැත්නම් දත්ත රටාවන් data ගුණනය කළ හැකිය example කරලා බලන්න example එකක් right මේක ගමු x සමානයි කොටු වරහන ඇතුලේ මේක නම් දාලා තියෙන ලිඛිත තොරතුරු ඕනනම් සංඛ්‍යාත්මක තොරතුරුත් මික්ස් කරන්න a b c d ඔව් එහෙනම් ගුණනය කරනවා නම් print මේකට අපි දාගත්ත x කියලාද කොහෙද x වැඩි කරන්න ඕනේ 2න් 3න් 4න් 5න් අකරි ගුණනය කරන අවස්ථාව හරි අපි ගුණනය කිරීමේ ක්‍රියාව යටතේ බැලුවා හරි ඊළඟට අපි බලමු තවත් ක්‍රියාවකට යන් වැඩි මාගේ අඩු මාගේ වගේ දේවල් හොයන්න ඔව් දැන් ලයිස්තුවක් තුල අන්තර්ගත වන දත්ත වලින් වැඩි මාගේ අඩු මාගේ හොයන්න වගේ දේවල් විධාන කරන්න පුළුවන් අපිට right ඊට ලියන්න අර minimum data in a list ලයිස්තුවක් තුල අන්තර්ගත වන සංඛ්‍යාත්මක දත්තවල අවම අගය සංඛ්‍යාත්මක දත්තවල අවම අගය නිර්ණය කිරීම හරි එතකොට පාවිච්චි කරන්න අපි සාමාන්‍ය වරහන් right index ක්‍රියාවලිය පාවිච්චි වෙන්නේ නැහැ එතනදී හරි variable එකක් මොකක් හරි යටතේ දාන්න right marks කියලා හරි m කියලා හරි තමන්ට කැමති variable එකක් නමුත් මේක කොටු වරහන තුල දාලා තියෙන නිසා මේක ඉබේම list data type එකට වැටෙනවා හරි දත්ත ටිකක් දාන්න ඔව් print කරන්න තියෙනවා minimum අගය marks වල හරි අපි ක්‍රියාන්විතයට යන් ලයිස්තුවක් අපි ගමු මාක්ස් කියලා right ඒකේ දානවා මම ලකුණු 75 ලකුණු 85 ලකුණු 25 ලකුණු 68 ලකුණු 48 තවනම් දාමු 36 කොටු වරහන right print සමාන ලකුණු දාන්න බැරුණානේ හරි වැරදුනා එතන සමාන කොටු වරහන ඇතුලේ print මොකක්ද අවශ්‍ය විධාන ඉස්සල විධාන දැන් මොකක්ද ඕනේ මිනිමම් අවමාගය මොන වේරියබල් එක ඇතුළත මාක්ස් එහෙනම් මිනිමම් මගේ බලමු අපි 25 දැන් වගේම විශාල මාගේ හොයන්නත් පුළුවන් ද අපිට ඊළඟට තියෙන එක අපි ඒක බලලා මෙයන් print වරහන් ඇතුලේ max අපේ variable එක ඇවිල්ලා marks අනු පැහැදිලිද right අපි යන්න note එකට හරි ඊළඟට අපි
maximum data in a list. ලයිස්තුවක් තුළ අන්තර්ගත වන විශාලතම අගය. ලයිස්තුවක් තුළ අන්තර්ගත වන විශාලතම අගය. හරි, ලියලා තියාගන්න. කැමති විචල්‍යයක් දාන්න. හැබැයි මේ විචල්‍ය මෙතන පාවිච්චි කරන්න ඕනේ. හරි. එතකොට අපි ඒකට ප්‍රැක්ටිස් කරන්නේ. ඔයගොල්ලොත් ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි. ඊළඟට delete data in a list. Delete data in a list. හරි. ඊළඟට ඇට ලියන්න. ලයිස්තුවක් තුල අන්තර්ගත වන දත්ත සමූහය අතුරෙන් දත්ත ඉවත් කිරීමට del විධානය භාවිතා වේ. DEL del විධානය භාවිතා වේ. ඉවත් කිරීමේදී ඉවත් කිරීමට අදාළ ආරාවේ අවයව අංකය index number භාවිතා කළ යුතුය. උදාහරණයක් ලෙස පහත දත්ත ආරාවේ දෙවන දත්තය ඉවත් කිරීම. හරි, කැමති වේරියබල් එකක් යටතේ යම් අගය සීමාවක් දාගන්න. මම නම් දාපු එකක් තියෙනවා, ඒකම පාවිච්චි කරන්න පුළුවන්. හරි, දෙක මොකද්ද කරන්න ඕනේ? delete කරන්න ඕනේ. ඒතකොට delete විධානය එළියේ තියෙන්නේ. හරි, right, අපි ප්‍රැක්ටිස් කරමු. මට මකන්න ඕනේ 0.1 2 දෙවෙනි අවයවය. right, delete. වරහන් ඇතුලේ ආරාවේ නම මොකද්ද? marks. index එකක් මකනවා නම් කොටු වරහන් ඇතුලේ 2. හරිද? right. දැන් ඒක පිළිපැද්දද කියන එක බලන්න ඕනේ. එතකොට අපි ලයිස්තු ආයි print කරලා බලන්න එපා. marks. ඔව්, දෙවෙනි අවයවය. එතකොට එතනින් ඉවත් කරලා තියෙනවා. පැහැදිලිද? right. ඒ ටික කරන්න. right. දැන් එතකොට අපි අර ලයිස්තුවක අංගු වෙන පරාසයන් කියවන හැටි ඉගෙන ගත්තනේ. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මෙන්න මේ ටික. ඒක ඕන විධානයකට පාවිච්චි කරන්න පුළුවන්. එන්න මේ ක්‍රියාවන් ටික. අතන මෙතන delete විධානය පාවිච්චි කරලා අපිට ඕන දේවල් මකන්න, පරාසයන් මකන්න, ඒ අදාළ ඉන්ඩෙක්ස් එකේ ඉඳලා ඉදිරියට මකන්න, අදාළ අවයවයේ දක්වා මකන්න කියන ක්‍රියාකාරීත්වයන් සියල්ලම කරන්න පුළුවන්. එතකොට මේ ක්‍රියාවන් හතර හොඳට මතක තියාගන්න. ඒක delete විධානෙත් එක්ක ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතනදී අපි බැලුවා මං පළවෙනි දැනට ඉතිරි වෙලා තියෙන දැන් ගැහුවට පස්සේ දැන් එතකොට දැන් මෙන්න මේ දත්ත තමයි දැනට එතකොට මෙමරි එකේ තියෙන්නේ. එතකොට ඒ දත්ත අතුරෙන් ඉන්ඩෙක්ස් එකේ මේක 0 1 2
3 4. එතකොට ඒක පදනම් කරගෙන තමයි මම delete විධානය ලියලා තියෙන්නේ. පළවෙනි අවයවයේ සිට තුන්වන පරාසය දක්වා මකන්න. එතකොට පළවෙනි අවයවය එතකොට මෙතන වෙන්නේ 85 2 3. එතකොට 25 ඉතිරි වෙන්න ඕනේ. මතක තියාගන්න ඕනේ අන්තිම ඉලක්කමට කලින් එක තමයි නතර කරන්නේ. එහෙනම් 85 90යි ලයිස්තුවෙන් අයින් කරන්න ඕනේ. print විධානය මගෙන් අපි නැවත බැලුවා ලයිස්තුවේ එක edit වෙලා තියෙනවද. හරිද? try. එතනදී අපි ලියාගමු. අපි ඉන්නේ දැන් delete එකේ. උදාහරණයක් මේක ලියාගත්තනේ. right. ඊට පස්සේ හරි ලියන්න. මේ අනුව ආරාවේ ඇති ඕනෑම දත්තයක් හෝ දත්ත පරාසයක්. ඕනෑම දත්තයක් හෝ දත්ත පරාසයක්. මැකීම පෙර පරිදිම සිදු කළ හැකිය. මැකීම පෙර පරිදිම සිදු කළ හැකිය. තොර උදාහරණ කීපයක් බලන්න ඔයා ලොකු ඇරේ එකක් දාගෙන අදාළ දත්තේ විතරක් අයින් කරන්න පුළුවන්ද? කිසියම් හෝ පරාසයක් අයින් කරන්න පුළුවන්ද? ඩබල් ටිත දාලා ඒ කියන්නේ දෙකේ සිට සියලුම දත්ත ඉවත් කරන්න පුළුවන්ද? අන්නේ පුහුණු වීම ටික කරන්න. හරි. ඊළඟට අපි බලමු දත්ත වගෝකට දත්ත අලුතෙන් එකතු කරගන්න පුළුවන් කියලා මම සඳහනක් කරානේ ලයිස්තුවකදී. අපි දත්ත අලුතෙන් එකතු කිරීමකට සාමාන්‍යයෙන් DOS විධානවලදී පාවිච්චි කරන්නේ append කියන විධානය. append. right. append data in a list. ඒ කියන්නේ දාන්න දැනට ක්‍රියාත්මක වන ලයිස්තුවක් තුළට අලුත් දත්ත එකතු කිරීම. මෙසේ ලයිස්තුවකට දත්ත එකතු කිරීමේ හැකියාව. mutable ලෙස හඳුන්වයි. ඒ කියන්නේ එහෙමනම් ලයිස්තුවක් list type එකක් කොටු වරහන් ඇතුලේ දාන එකක් mutable data type එකක්. mutable වර්ගයට වැටෙන්නේ. අපි ඒ ක්‍රියාවට කියනවා mutable. දත්ත වෙනස් කරන්න පුළුවන්. එතකොට ඊළඟට තියෙන dictionary වගේ type එක, tuple වගේ type එක mutable නෙමෙයි unmutable type. ඒවල තියෙන දත්ත වලට අලුත් වාර්තාවන් එකතු කිරීමේ හැකියාවක් නැහැ. එතකොට මේක ඇවිල්ලා mutable. දත්ත එකතු කරන්න පුළුවන් ලයිස්තුවකට. එතකොට ඒක ගුණයක් ලයිස්තුවක තියෙන. හරි එක්සැම්පල් එකට අපි මේ වාර්තාව ලියා ගන්න නැත්නම් තමන්ට කැමති එකක් ලියා ගන්න. කැමති විචල්යක් දාලා. ඔව් එතකොට marks.append කියන විධානය තමයි අපි පාවිච්චි කරන්නේ. හරි අපි විධාන වලට යන්. හරි අපි අලුත් ලයිස්තුවක් එකතු කරගමුනේ. right x සමානයි කොටු වරහන ඇතුලේ 100 200 300 400 500. හරි. අපි append කරනවා ලයිස්තුවට මොනවද?
600 කියන දත්තේ. අපි හිතමු 600 කියලා අලුතෙන් දානවයි කියලා. right. මේකේ තියෙන වෙනත් දත්ත අපි කැමති එකක් දාගමු. right. එතකොට අපි x variable dot append කරන්න ඕනේ අලුත් දත්තයක් අපි දාමු 500. right. දැන් අපි print කරලා බලන්න ඕනේ x variable එක 600 append වෙලාද. රාන්න ඇතුලේ x variable එක බලමු. ඔව්. දත්ත ඇතුලේ. හරිද? දත්ත අපි වරින් වර කීපයක් එකතු කරලා ওই විදිහට බලන්න. ඒ වගේම දත්ත ඇතුල් කරන්න බලන්න. ඒ වගේම delete විධානය පාවිච්චි කරලා ඒ පරාසයන් මකන්න පුරුදු වෙන්න. ඒවා තියෙන තැන් කරන කෝඩ් එක ලියන නිවැරදි ක්‍රමයේ වැදගත් වෙන්නේ. මොකද උත්තර පහම සමහරලාට එක සමාන හොයාගන්නත් බැරි තරම්. හරි. ඒකට කෝඩ් වෙතන තිබෙනේ වරහනද delete එක එළියේද delete එක ඇතුලේද තිත තියලාද ආන්නේ දේවල් වැදගත්. ඒතර තිත පාවිච්චි වෙලා විධානයක් දැනට ලියුනේ විනාඩියක් කියන්නේ දැන් අලුත් විධානයක් ලියුනේ append විධානය යටතේ. හරි පැහැදිලිද? right. එහෙනම් දත්ත ලයිස්තුවට අලුත් රෙකෝඩ් එකක් ඇතුල් කරනකොට අපි මේ ක්‍රමය පාවිච්චි කරනවා. right. අපි තවලමු තවත් ක්‍රියාවක්. ඔව්. දත්ත පෙළ ගස්වන්න යම් අනුපිළිවෙලකට සකස් කරන්න පාවිච්චි කරනවා අපි sort විධානය. right. sorting data in a list. sorting data in a list. ඒ කියන්නේ ලයිස්තුවක දත්ත මකන්න පුළුවන් වෙන්න ඕනේ, දත්ත කියවන්න පුළුවන් වෙන්න ඕනේ, දත්ත වලට අලුතෙන් දාන්න පුළුවන් වෙන්න ඕනේ, දත්ත අතර වැඩිම එක හොයන්න පුළුවන් වෙන්න ඕනේ, දත්ත අතර අඩුම අගේ හොයන්න පුළුවන් වෙන්න ඕනේ, දත්ත යම් අනුපිළිවෙලකට පෙළ ගස්වන්න පුළුවන් වෙන්න ඕනේ. sort. right. ඊට ලියන්න. ලයිස්තු දත්ත රටාවක ඇති අගයන් යම් අනුපිළිවෙලකට පෙළ ගැස්වීම. යම් අනුපිළිවෙලකට පෙළ ගැස්වීම. හරි. අපි යම් විධානවලට දැන් මේක නම් පිළිවෙලකට හැදිලා තියෙන එකක්. නමුත් අලුතෙන් දත්ත වගුවක් දාගමු. ඒ සමානයි සාමාන්‍ය විදිහට දාගමු. 100 500 2 400 1000 හරි. right. එතකොට අපි a.sort වරහන් ඇතුලේ sort වරහන් open වරහන් close. හරි. දැන් sort වෙලාද කියලා අපි බලන්න ඕනේ. ඒතර හැම වෙලාවෙම print කරලා බලන්න එනෝනේ. print වරහන් ඇතුලේ a ආරාව බලමු. එහෙනම් කුඩාගේ සිට විශාලගේ දක්වා පෙළ ගැස්විලා තියෙනවා. එහෙනම් sort වලදී ඔයගොල්ලෝ දන්නෝ ක්‍රියාවන් දෙකක් තියෙනෝනේ ascending සහ descending. ඒ වචන දෙක පාවිච්චි වෙන්නේ නැහැ එතනදී. දැන් sort කියලා වරහන open කළා වරහන close කරපුවම ඒක වෙන්නේ ascending order එක. ඒතර descending order එක ඕනේ නම් අපි ඒකට පාවිච්චි කරන reverse කියන විධානය. හරිද? reverse කියන විධානය. right. අපි යන් note එකට හරි. ඒකම ලියා ගන්න. sort ක්‍රියාව යටතේ ආරෝහණ පටිපාටිය හෝ අවරෝහණ පටිපාටිය හෝ ascending or descending සකස් කළ යුතු වේ.
අනුව sort පමණක් යෙදීමෙන් ආරෝහණ පටිපාටියද රිවර්ස් යොදා ගැනීමෙන් අවරෝහණ පටිපාටියද පෙළ ගැස්වීම සඳහා යොදාගත හැකිය. එහෙනම් අපි බලමු නම් ටැග් එක පාවිච්චි කරන්න මෙතනදී. right. අපි දැනට ලියලා තියෙනවානේ. අපේ sort එකේ ඒ variable එක dot right print අපි බලමු variable එක print කරලා ඒ නේද අපේ right එතකොට ඉතින් වෙනවා අවරෝහණ පටිපාටියට. හරි පැහැදිලිද? එතකොට ඒකට අවශ්‍ය කරන නෝට් එක දාගන්න. ඊළඟ එක reverse sorting data in a list පිළිවෙලකට කරන් යන අය ලියා ගන්න. reverse in data. දත්ත ලයිස්තුවක ඇති තොරතුරු අවරෝහණ පටිපාටියට පෙළ ගැස්වීම. දත්ත ලයිස්තුවක ඇති තොරතුරු අවරෝහණ පටිපාටියට පෙළ ගැස්වීම. දැන් මේ ශ්‍රිත ක්‍රියාවන් හැම එකක්ම හොඳින් මතක තියෙන්න ඕනේ. මොකද කෙටි ප්‍රශ්න ලයිස්තුවේදී අනිවාර්යෙන් ප්‍රශ්න 3-4ක් දානවා. මේ ශ්‍රිත භාවිතා කරලා කරන්න ඒවල පිළිතුරු මොනවද කියන එක. හරි. අපි ඊළඟට බලමු අවසාන වශයෙන් මේ ලයිස්තු වල කරන්න ක්‍රියාවන් වලදී variety data in a list. variety data. ඒක යටතේ දාන්න ලයිස්තුවක අන්තර්ගත වන විවිධත්වයකින් යුත් දත්ත අනන්‍යව හඳුනා ගැනීම. මෙහිදී දිත්ත උඩුකමා තුල දිත්ත උඩුකමා ඉන්න ඕනේ. දිත්ත උඩුකමා තුල අන්තර්ගත අංග අතුරෙන් එකිනෙකට වෙනස් අංග පමණක් පෙළගස්වයි. right අපි යම් coding window එකට right අපි ගමු c සමානයි set විධානයකදී පාවිච්චි කරන්නේ ලයිස්තුවෙන් පොඩ්ඩක් එළියට යනවා අපි right අපි හිතමු එක සමාන මොන හරි gf u d f g r e g f හරි right එතකොට g අකුරු මේකේ කියවිලා තියෙනවා 3ක් 3 වෙනුවෙන් එක g අකුරයි. ඒතර එකිනෙකට වෙනස් කියන එකෙන් අදහස් කරන්නේ u අකුරු මෙතන මට පේන විදිහට දෙකක් ක්‍රියාත්මක වෙනවා එක u අකුරයි.
U අකුරු එක් තියෙනවා. G අකුරු තියෙනවා. J අකුරු තියෙනවා. F අකුරු තියෙනවා කියලා පෙන්නන. print වරහන් ඇතුලේ අපේ variable එක C. හරි. පැහැදිලිද? හරි. උදාහරණ ලියා ගන්න එකට. හරි. මොනවා හරි සමාන අකුරු කීපයක් තියෙන විදිහ අවස්ථාව බලන්න. හැබැයි ඩබල් කොටේෂන් මම මේ සිංගල් කොටේෂන් දාලා තියෙන්නේ. ඩබල් කොටේෂන් එන්න ඕනේ. හරි. එතකොට දැන් අපි අද දවසේ සාකච්ඡා කරේ ලයිස්තු දත්ත වර්ගයේ තුල අපිට ඒ දත්ත හසුරවන්න පුළුවන් ක්‍රම පිළිබඳව. ඕක කීප වතාවක් කරන්න. ප්‍රැක්ටිකලි අනිවාර්යයෙන්ම කරන නිසා ඔයගලන්ට මතකයේ වැඩි වෙන බලන්න. දැන් මේ දවස්වලදී අපි පොතේ ලියනවට වඩා කම්පියුටර් එකකින් ඔයගොල්ලෝ කරන නිසා කොයිතරම් මතකයක් ඔයගලන්ට රැඳෙනවද කියලා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එක ප්‍රැක්ටිකල් විදිහටම කරන්න ඕනේ. දැන් ඕක පන්ති තියෙන වෙලාවක් තිබුණා නම් ඔයගොල්ලෝ ලියාගෙන යනවා විතරයි, බහුතරයක් කරන්නේ නැහැ. අවශ්‍යම පුද්ගලයා කරනවා. නැත්තම් බහුතරයක් කරන්නේ නැහැ. නමුත් දැන් මේ වෙලාවේදී ගොඩක් වෙලාවට ඔයගලන්ට මේක ට්‍රේන් වෙන්න නම් කරලම බලන්න වෙනවා. ඒතර කරලා බලන එකේ වාසිය තමයි ගොඩක් ලොකු මතකයක් ඔයගලන්ට හැදෙනවා. හරි. එතකොට මේ ක්‍රියාවලිය මේ සතිය තුල කරගෙන යන්න ඒට අමතරව පාඩම් මතක් වෙන්න අවශ්‍ය කරන පොඩි මතක් කිරීම වලට අවශ්‍ය කරන මම ටියුට් කීපයක් දානවා. මට ගොඩක් ටයිප් කරන්න බැරි නිසා සමහරලාට ටයිප් කරන්නේ දැන් යන්නත් අපහසුයි. ටයිපින් සෙටින් දෙන්න. ඒක නිසා මම අත්‍යවශ්‍යම මේ මතක් කරගන්න ඕන ගැටලු ආකාර දැන් ගිය සතිත් මම පොඩි ගණනය කිරීම පිළිබඳව එකක් දැම්මා. ඒවා මම නැවත දැන් හාරවුස්සලා ඇදලා ගන්න ඕනේ. ඒකටම සමානව දැන් මේ පාඩමට අදාළව ටිකක් ඉදිරියට මතක් කරන්න ඕන කියලා ගැටලු යනවා. එතකොට ඒවා ගෙදරදී කරන්න. කරනකොට ඔයාලට පොත බලන්න වෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔයාලට ඒක මතක නැහැ කියන එකයි. එතකොට මේ මතක් කරගන්න තමයි මම මේක දෙන්නේ. එතකොට ඒව දාවම ඒකේ බලලා කම්පියුටර් එකේමයි තියෙන්නේ. ඉතින් print එකක් දෙන්න බෑනේ, කැඳවන්න බැරි නිසා බලලා කරන්න. හරි. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක්.